සවිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට බුදුදහම බෞද්ධ දර්ශනය සෑම මොහොතකම සෑම අවස්ථාවකදීම ස්වභාව දහමට ගරු කළා. ස්වභාව දහමේ ආශිර්වාදය පුද්ගල ජීවිතයට කොයිතරම් වැදගත් වන්නේද යන්න තථාගත අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. බුද්ධහමේ පදනම්ම මේ ස්වභාව දහමත් එක්ක බැඳී තිබෙනවා. අද ගම්මැද්ද දම්සවිය සඳහම් සාකච්ඡාව අප ඔබට මෙලෙස තිලන කරන්නේ ඓතිහාසික රුහුණු මාගම්පත්තුවේ තවත් සුවිශේෂී විහාරස්ථානයක ඉඳලා. බඳගිරිය රජමහා විහාරය අපේ රටේ ඉතාමත් වැදගත් ඓතිහාසික විහාරස්ථානයක්. ඔබට පෙනෙනවා ඇති මේ ඉතාමත් මනරම් පරිසරය මේ බඳගිරිය රජමහා විහාරස්ථානයේට එවැගේම තමයි මේ අවට ප්‍රදේශයට අභිමානයක් එකතු කරන විහාරස්ථානයක්. වැවත් දාගැබත් ගමත් පන්සලත් අපේ හෙළ වාරි ශිෂ්ටාචාරයත් එක්ක ගොඩනැගුණු ඒ හා සබැඳුණු විහාරස්ථානය ඊට අගනා වටිනාකමක් එකතු කරන විහාරස්ථානයක් විදිහට මේ විහාරස්ථානය අපට පෙන්වා දෙන්නට පුළුවන්. ඉතින් මේ මනරම් ආකර්ශනීය සුන්දර පරිසරයක් සමන්විත විහාරස්ථානයක ඉඳලයි අද අපි ඔබට මෙලෙස ගම්මැද දම්සවි සඳහම් සාකච්ඡාව තිලන කරන්නේ. අද අපි විශේෂයෙන්ම දම්සවි සඳහම් සාකච්ඡාවේදී ප්‍රධාන මාතෘකාව බවට පත් කරගත්තේ උත්සාහය අප්‍රමාදී බව එවැගේම සංයමය ඉන්ද්‍රිය දමනය කියන මේ කරුණු සතර පුද්ගලයෙකුගේ මෙලොව සහ පරලොව ජීවිතයට කොයිතරම් දුරකට වැදගත් වන්නේද යන්න. අපි තමත් ගෞරවයෙන් යුතුව පාදාභිවන්දනයෙන් යුතුව ආරාධනා කරන්නට යෙදුණා දවසේ දම්සවිය සඳහම් සාකච්ඡාව සඳහා බදගිරිය රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හම්බන්තොට ශ්‍රී ගුණානන්ද මහපිරිවනේ පරිවේනාධිපති නම කියන්නට අවසර පූජ්‍ය රුක්මල්පිටියේ ජිනසිරි අපේ ගෞරවනීය නායක සම්ප්‍රදාන වහන්සේට අපේ ගෞරවනීය නායක සම්ප්‍රදාන වහන්සේ තමත් ගෞරවයෙන් මේ මොහොතේ ගම්මැද දම්සවිය සඳහම් සාකච්ඡාවට පිළිගනු ලබනවා. අපේ හැමදෙරෝනේ සාමාන්‍යයෙන් අපේ ක්‍රමය වැඩසටහනේ සැකැස්ම ගොනු වෙලා තිබෙන්නේ ආරම්භයේදී අපි මේ සාකච්ඡාව සිදු කරන විහාරස්ථානයේ ඓතිහාසික පසුබිම පිළිබඳව පැහැදිලි කර දීම සඳහා. සාමාන්‍යයෙන් අපේ රටේ මෙවැනි ඓතිහාසික විහාරස්ථාන රසක් තිබෙනවා. බොහෝ තිබෙනවා කියන්ට අපි දන්නවා. ඉතින් එහෙත් අපි අපේ රටේ සාමාන්‍ය ජනතාව මේ වගේ විහාරස්ථානවල පසුබිම මේ වගේ තිබෙන මේ සුන්දරත්වය අලංකෘත බව ගැන දන්නේ අල්ප ප්‍රමාණයක්. ඒ නිසා මේ වගේ මේ රුහුණු මාගම්පත්තුවේ ඉතාමත් වැදගත් විහාරස්ථානයක ඉතිහාසය මේ මොහොතේ මතක් කර දීම අතිශය වැදගත්. ඒ නිසා වහන්සේගෙන් ඉතාමත් ගෞරවයෙන් යුතුව මේ මොහොතේ අයද සිටිනවා. මේ විහාරස්ථානයේ ඉතිහාසය අපි මතක් කරලා ඊට පස්සේ අපි ධම් සාකච්ඡාවට යමු. සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම. මුළු මහත් ලෝකවාසී සියලුම මිනිසුන් කෙරෙහිත් මෙත් සිත් පතුරවනවා. පළමුවෙන්ම මේ ඓතිහාසික පුදබිම පිළිබඳව මේ වැඩසටහන සිදු කරන්නට කටයුතු යෙදීම සම්බන්ධව ඔබතුමාට සහ සිරස ආයතනයට අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඔබ සඳහන් කරපු ආකාරයටම මේ ඓතිහාසික බඳගිරිය පුරාණ රජමහා විහාරස්ථානය ගිරිකුල මත අපි මේ මොහොතේ රැඳී සිටින්නේ. අදින් වසර 2300කට එහා ගිය ඓතිහාසික පසුබිමක් සෙල්ලිපි ආශ්‍රිතව
අපි හඳුනා ගන්නවා මේ පුදබිම සම්බන්ධව. රෝහණ ප්‍රදේශයේ පළමු වන රාජ්‍ය ගොඩනගන්නට යෙදුන මහානාග යුව රජතුමාගේ සමයේ ආරම්භ වුණ ඓතිහාසික විහාර විහාරස්ථාන ගණනාවක් මේ රෝහණ ප්‍රදේශයේ තියෙනවා. දැනට භික්ෂුන් වහන්සේලා වැඩ සිටමින් පුරාවිද්‍යාව අධීක්ෂණයේ යටතේ පවතින සහ කාලයත් එක්ක වැසී ගිය ස්ථාන ඊට වඩා ප්‍රමාණයක් තියෙනවා අවධානය යොමු නොවුන. කොහොම වුණත් මහානාග රජතුමා භක්තිමත් බෞද්ධ රජ කෙනෙකු වශයෙන් සඳහන් වෙන්නේ. ඉතින් එතුමා නිසා මේ ගිරිකුල පූජනීය භූමියක් බවට පත් වුණු බව සඳහන් වෙනවා. මේ ගිරිකුල ආශ්‍රිත ඉතිහාසය සඳහන් වෙන්නේ නැහැ. එතකොට නක පසවියෙහි අබකමෙනු අබ ආදී වශයෙන් සඳහන් වෙනවා ගිරි ශිලා ලේඛනවල මේ කටයුතු බාර දීපු පුජ්‍යලයන් පිළිබඳව දර්ශනීය පියගැට පෙළ සකස් කිරීම ඊළඟට ආර්ය වංශ දේශනාමේ ස්ථානයේ සිදු කිරීම සම්බන්ධව ඊළඟට මේ ගල් පර්වතයේ මත එකම ආසනයක් මත විහෙර වහන්සේ දෙනමක් ඉදි කිරීම එයින් සුවිශේෂ වෙනවා ඝටාකාර විහෙර. එතකොට ගිරිකුළු දෙකක් එකට බද්ධ වී තිබෙන නිසා බද්ධගිරිය කියන නාමය සඳහන් වෙන්නේ. මේ වගේ කරුණු ඔබ දකින්නට ඇති පහළ එන මාවතේ සහ මේ ගිරිකුළු දෙකම ආශ්‍රිතව විවිධ ස්ථානවල පිහිටවා තිබෙන සෙල්ලිපිවල එහෙම සඳහන් වෙනවා. භික්ෂුන් වහන්සේලා මහරහතුන් වහන්සේලා වැඩ සිටිය රුහුණේ මිත්ත මහරහතන් වහන්සේ වැඩ සිටිය කස්සක ලෙන තියෙනවා. ඒ ආශ්‍රිතව තවත් රහතුන් වහන්සේලා සහ භික්ෂු සංඝයාට පූජා කරපු බව තමයි සඳහන් වෙන්නේ. ඒ ආගමික සිද්ධාස්ථානයක් වශයෙන් ගොඩ නැගීම සහ මේ ප්‍රදේශය අපි දන්නවා මහානාග රජතුමා බොහෝ විට කෘෂිකාර්මය කෙරෙහි වැඩි විශ්වාසයක් තබා කටයුතු කරපු රජ කෙනෙක්. ඒ නිසා වැවත් දාගැබත් ගමත් පන්සලක් කියන සංකල්පය මූර්තිමත් කරන්නට මේ ස්ථානය ගොඩනගලා තියෙනවා. මේ අනෙක් පසින් දර්ශනය වෙන වැව. ඉතින් ඒ ආශ්‍රිතව සස්්‍ය වගාවන් එහෙම නැත්නම් කුඹුරු වගාවන් සකස් කරලා ජනපද පිහිටවලා මරලා ආශ්‍රිතව මරලාර තමයි මේ හරස් කරලා වැව සකස් කරලා තියෙන්නේ. ආශ්‍රිතව ජනපද පිහිටවලා අපි දන්නවා ගංගා ආශ්‍රිතව තමයි ජනපද පිහිටුනේ. ඉතින් ඒ නිසාවෙන් ඒ වැසියන්ට ආගමික සිද්ධාස්ථානයක් වශයෙන් එවකට තිබුණු මේ උස් බිම් ප්‍රදේශය රජතුමා යොදාගත්තු බව තමයි සඳහන් වෙන්නේ. හොඳයි අපි හඳුන්නේ. දැන් අපි මේ විහාරස්ථානයේ උස්ම තැන මේ බඳගිරිය මේ දාගැබ දෙක තිබෙන මේ ප්‍රදේශයේ තිබෙන සුවිශේෂිතම ස්ථානය පුදබිම. මේ ස්ථානයේ ඉඳලා වටපිට බැලුවට පස්සේ හතර වටින්ම තිබෙන්නේ කුඹුරු. ඉතින් ගෞරවනීය සම්ප්‍රදායන් වහන්සේ සඳහන් කළා වගේම කෘෂිකර්මය ගොඩනගන්නට එදා රජවරු සිදු කළ කැපකිරීමත් ඔවුන්ව ධාර්මික ගමනකට යොමු කරන්නට මෙලව පරලොව ජීවිතය සුවපත් කිරීම සඳහා ආධ්‍යාත්මික සුවය ලබා දීම සඳහා මෙවැනි විහෙර විහාරස්ථානත් දහස් සංඛ්‍යාත ප්‍රමාණයකින් ඉදි කරන්නට යෙදුණා. අද අපේ මාතෘකාව පුද්ගලයාගේ මෙලව පරලොව ජීවිතය සඳහා වැදගත් වන කරුණු 4ක්. ඉන් පළමුවැන්න උත්සාහය. ඔට්ටානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංඤතස්සච ධම්මජීවිනෝ අපමතස්ස යසෝබි වඩතේ. උත්සාහයෙන් තොරව සාර්ථකත්වයක් අපට දැකීමට අපහසුයි. අපි හඳුරන්නේ උත්සාහය කියන කාරණාව කොයි විදිහටද බෞද්ධයෙකුට වගේම පොදුවේ මනුස්සයෙකුට වැදගත් වන්නේ මේ කාරණාවෙන්ම අපි සාකච්ඡාව ආරම්භ කරමු. ඔව්.
ඔබතුමා සඳහන් කරපු ආකාරයටම උත්සාහය පුද්ගලයා සතුව තිබිය යුතු ධනයක් වශයෙන් බුදුහාමුදුරුවෝ නොඑක් තැනක සඳහන් කරනවා. උත්සාහය ඒ වගේම ආරක්ෂාව ඉතින් මේ බොහෝ කරුණු බුදුදහමේ සඳහන් වෙන්නේ බෞද්ධයා හෝ එහෙම නැත්නම් යම්කිසි ජන වර්ගයක් උත්සාහ කරගෙන නෙමෙයි අරමුණු කරගෙන නෙමෙයි බොහෝ සතුන් තුල මේ උත්සාහය කියන එක තියෙනවා. හුඟක් වෙලාවට ඒන් බහැරව කටයුතු කරනවා දකින්න ලැබෙන්නේ මිනිස්සු තමයි. ඒ නිසා උට්ටානේන අප්පමාදේන සංයමේන දමේනච මේ කියන කාරණා හතරේ පළවෙනි කාරණා වශයෙන් උත්සාහය සඳහන් කරනවා. ඉතින් ඔබතුමා අපෙන් විමසා හිටියේ පුජ්‍යලයාට උත්සාහය උභය ලෝකාර්ථ සංසිද්ධියට එහෙම නැත්නම් මෙලව පරලොවට හේතු වන්නේ කෙසේද යන වග. පුජ්‍යලයාගේ මෙලව දියුණුව දැන් බුදුදහමෙන් ඇතැම් වෙලාවට කෙනෙක් සඳහන් කරනවා බුදුදහම පරලොව ජීවිතය පමණයි කතා කරන්නේ අසුභවාදය සුභවාදී ඒ ආදී වශයෙන් තථාගත බුදුරජාණන් වහන්සේ පුජ්‍යලයාගේ මෙලව දියුණුව අපේක්ෂා කළ කෙනෙක්. ඒ වගේම මෙලව දියුණුවට පත් වූ පුජ්‍යලයන්ට ප්‍රශංසා කළ උත්තමයෙක් ශාස්ත්‍රූවරයෙක්. හැබැයි ඒ දියුණුව මෙලව දියුණුව සකස් කරගත යුතු ආකාරය බෞද්ධ ක්‍රමවේදයක් මත පදනම්ව සිද්ධ වෙන්න ඕන. ඒ දියුණුව ඇති කරගන්න නැත්නම් බුදුහාමුදුරුවෝ ළඟ නොයෙක් රජවරුන් සිටුවරුන් සමීපතමීන් වශයෙන් ඉන්න විදිහක් නැහැනේ. නමුත් ඒ රජවරුන් ළඟ සිටුවරුන් ළඟ ඔවුන් ඒ භෞතික දියුණුව කරා ගමන් කරලා තිබුණු මාවත දැහැමි නිසා. ඉතින් පුජ්‍යලයින්ට අපි සඳහන් කරනවා මිනිසත් භවයේ ලබා ගන්න සසරේ උත්සාහයක් තියෙනවා. මිනිසත් භව ලබා ගන්න. ඒතකොට ඒ ලබා ගන්න මිනිස්සෙකු මිනිසත් භවයක හටගත්තාම ඒ මිනිස්සයාට උත්සාහය පිහිටක් වෙනවා යම්කිසි සතුටක් ලබන්න මේ ජීවිතේ. සතුට මොනවාද? අත්ති සුඛ භෝග සුඛ ආදී වශයෙන් සඳහන් කරනවනේ යමක් තියෙන්න ඕන. ඒ තියෙන මට්ටම එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. නමුත් යමක් තියෙන්නට ඕන. එතකොට ඒ උත්සාහවන්ත භාවයෙන් තොර වුණාම අපි කියනවා අලස ඊළඟට ඒ සමහර තැන්වල සඳහන් වෙනවානේ උදෑසන වැඩි, දවල් වැඩි, බඩ පිරිල වැඩි, බඩ ගිනි වැඩි ආදී වශයෙන් මිනිසුන්ට හේතු තියෙනවා යම් යම් වැඩ කාරණා මග ඇරලා මිනිසු කිසියම් ක්‍රියාකාරකමකින් තොරවම ජීවත් වීම සඳහා හදාගන්න හේතු. ඉතින් එහෙම පුද්ගලයන්ට මේ અભිවෘද්ධිය කියන එක එහෙම දියුණුව කියන එක ලබන්න බෑ. බාහා බල පරචිතා, සේදාවක් කිත්තා, ධම්මිකා ධම්මලද්දා ආදී වශයෙන් මේ අතපය වෙහෙස මහන්සි කරලා දහඩිය මහන්සියෙන් දැහැමින් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ප්‍රමුඛයි බුදුදහමේ ජීවන රටාවට. එතකොට කායික හා මානසිකව උත්සාහවන්තභාවය නැගී සිටීමෙන් යුක්තව කටයුතු කරන්නට ඕන තමන්ගේ කුටුම්බයේ සංවර්ධනය සඳහා. උදාහරණයක් වශයෙන් මොනවා හරි තියෙන්න ඕනනේ මිනිස්සෙකුට. තමන්ගේ කියලා ඉඩම කඩම ගේ දොර
දරුවන් ඊළඟට ඒ තමන්ගේ කරන්න මොන හෝ ජීවන වෘත්තිය කරන්න. ඉතින් එහෙම නොවුනහම නැ කියන පුද්ගල නැති මොනවත් නැති පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් ඒක බුදුදහමේ සඳහන් වෙනවා මේ මිනිස්යා ළඟ උත්සාහය තියෙන්නට ඕන මේ සෑම සත්වයක්ම අපි හිතමු තිරිසංගත සතුන් අරගෙන උත්සාහයකින් තොරව ඒ අයට පවතින්න බෑ. මේ මිනිස් සමාජය ළඟ තමයි කරුණාව මෛත්‍රිය වගේ දේවල් එහෙම තියෙන්නේ. ඒ වුණාට මේ සතුන් සොයාගෙන ගිහිල්ලා ආහාරයක් දෙන්නේ නැහනේ. එක පාදයක්වත් නැති ඇදී යන උරග ගණයේ සතුන් පවා ආහාර පිණිස ඇදී යනවා. කුරුළු කෙවිලියන් පවා එතකොට තමන්ගේ කැදලි වලටම වෙලා ඉන්නේ නැහැ වෙනත් අනිකුත් සතුන් වනගත කිසිම සතුන්. එතකොට ඒ තමාගේ ඒට මහා දියුණුව කියන එක මේ එහෙම දෙයක් නෑ. එයාගේ කාරණා හතරයිනේ තියෙන්නේ ආහාර නිද්‍රා බය මෛතුනංචත කියලා. එතකොට ආහාර ගැනීම නිදිමත දැනුනහම නිදා ගන්න යම් යම් දේවල්ට බය වීම හා වර්ගය අබෝ කිරීම කියන කාරණා හතර. නමුත් ඔවුන්ගේ ආහාර පිණිස හොවුන්ට උත්සාහයක් තියෙන්න ඕන. එතකොට මිනිස්සු කියන්නේ මානවය වර්ගයක් වශයෙන් ගත්තාම එයාට සිතුම් පැතුම් වැඩිනේ. ආහාරය පමණක් නෙමෙයි. ඉඳුම් හිටුම් නවාතැන් රන් රිදී මේ භෞතික හුඟක් දේවල් තියෙනවා. ඉතින් ඒවා කොහෙන්වත් ලැබෙන්නේ නැහැ. එතකොට ඒවා ලබා ගැනීම සඳහා ඇතැම් වෙලාවට උත්සාහයෙන් තොර අය කෙටි මාර්ග හොයනවා. එහෙම සංවර්ධනය වීම දියුණු වීමක් පිළිබඳව බුදු දහම අගය කරන්නේ උත්සාහයෙන් යුක්තව තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න ඕන මෙලොව වශයෙන්. එතකොට හොඳ ප්‍රීතිමත් පෞල් පරිසරයක ජීවත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. එහෙමට උදාහරණ මේ වර්තමාන කාලයේ උනත් ධනවතුන් ලංකාව හෝ ලෝකෙ දක්වන්න පුළුවන්. හැමෝම අධාර්මික අය නෙමෙයිනේ. ඒ උත්සාහය එතකොට අපි කියවනේ මෙලව දියුණුව හා පරලොව දියුණුවටත් නෙමෙයි. පරලොව දියුණුව කියන්නේ අපි කියන්නේ අපි බෞද්ධ සමාජය වශයෙන් ගත්තොත් අපේ පරලොව අපි බලාපොරොත්තු වෙන්නේ දුක්ඛ පටික්කුල දුක පිළිකුල් කරනවා. සුඛ කාමානි භූතානි සැප බලාපොරොත්තු වෙනවා. සැපය කියන්නේ මොකද්ද? යම් භවයක හටගත්තාම ඒ භවයේ අපට අපි දැනට දකින්න සත්ව ලෝක තියෙන දුක නැතුව සත්ව භවයක හටගත්තත් සැපසේ වෙතන සතුන් ඉන්නවා. කියන්නේ උපදි සම්පත්තින් වශයෙන් අවශ්‍ය කරන කාරණා තියෙනවා. යම් භවයක හටගත්තාම ආවුෂ වර්ණ සැප බල ප්‍රඥා මේ වගේ දේවල්. ඉතින් දීර්ඝ කාලයක් ජීවත් වෙන්න ඕනේ. ඊළඟට ඒ වර්ණය ඉතින් හැඩ වැඩ බලාපොරොත්තු වෙනවනේ. සැපය කියන එක අවශ්‍යයි. ඊළඟට බලය ශක්තිය කියන්නේ දුබලතාවයෙන් හටගෙන මොන භවයකවත් වැඩක් නැහැ. ඊළඟට ප්‍රඥාව කියන එක තියෙන්න ඕන. ඒක මිනිසුන්ට තියෙන දැනුම නෙමෙයි සතුන්ට තියෙන. නමුත් ඒ හැම සතෙකුටම තමන්ගේ දී පවත්වාගෙන යාම සඳහා තියෙනවා. හැබැයි ඉතින් මිනිස්සුන්ගේ වගේ මේ කාරණා පහෙන්ම තොරව යම් භවයක හටගත්තාම මිනිසත් භවයක හටගත්තත් ඒක දුකක්. ඉතින් එසේ නොවෙන්නට ඊළඟට මේ පරලව අපේ තියෙන විශ්වාසයන් අපි දකින්නව නෙමෙයි. එහෙම ගිහලා අවසානයේකදීනේ අපි එීම සපවත් ගමනක අවසානයේදී අපි බලාපොරොත්තු වෙන්නේ නිර්වාණ සුවය. එතකොට ඒක තමයි සැනසීම බෞද්ධයෙකුගේ. එතකොට මේ කියන කාරණා දෙකටම ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ භෞතික මේ සංවර්ධනය සඳහා පුද්ගලයාට උත්සාහය අවශ්‍ය වෙනවා. ඒ වගේම බෞද්ධයෙකු වශයෙන් නම් අපි බෞද්ධ නොවුනත් වෙනත් ආගමක අය වුණත් බ්‍රහ්ම සහව්‍යතාවයට යනම දෙවියන් හා එකතු වෙනවා. ඒ වගේ සංකල්පනේ තියෙන නමුත් ඒවා වුණත් එහෙම උත්සාහවන්ත භාවයකින් තොරව ඒ කියන්නේ උත්සාහය කියන්නේ ඒ ආගමට අනුගත නොවන ක්‍රියාවලින් තොරව කටයුතු කළ යුතුන් ලබන්න බැහැ කියලා අපි විශ්වාස කරන නිසා උත්සාහය දෙලව දියුණුවට හා බෞද්ධයාගේ නම් උතුම් නිර්වාණ සුවය පිණිස හේතු වෙනවා. එහෙමයි පැහැඳුනේ. දැන් අපි වර්තමානයේ මේ ධම් සාකච්ඡා බොහෝ දෙනෙක් අසනවා. ඇතැම් විට බෞද්ධයන් හිතන දෙයක් තිබෙනවා අපේ හැමෝටම. මේක නොදැනුවත්කම වෙන්නට පුළුවන්. මේ ධර්මයේ නිසලෙස අධ්‍යයන නොකිරීම වෙන්න පුළුවන්. දැන් බොහන්සෙත් මුලින්ම සඳහන් කළා මේ
මේක මේ බුදුදහම කියලා කියන්නේ පුද්ගලයාගේ පරලෝක ජීවිතය සඳහාම කතා කරන දහමක් කියලා ඇතැම් අය හිතනවායි කියලා. දැන් කෙනෙක් කියනවා මේ ජීවිතය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඒ නිසා මේ ජීවිතය තුල අපි බොහෝ දේවල් පිටිපස්සේ යන්න හොඳ නැහැ. මේ ලොකුවට අපි මේ කැපවීම කරන්න ඕන, ලොකු බලාපොරොත්තු අපි තියාගෙන ඉන්න ඕනේ නැහැ. එහෙම කියලා හිතනවා මේ සියල්ල නැති වෙනවයි කියලා. හැබැයි දැන් එහෙම හිතපුවට පස්සේ මේ උත්සාහය කියන කාරණාවත් එක්ක මේක ගැටෙනවා. මෙන්න මේ දේ අපි තේරුම් ගත යුතුව තිබෙන අපේ හඳුනන්නේ ඇතැම්ම හිතන්නේ ඕන්නේ අපි එහෙම කැපවීම කරන්න ඕන ලොකුවට මහන්සි වෙන්න ඕන තියෙන දෙයක් කාලා බීලා ජීවත් වෙන එක හොඳයි. දැන් මෙහෙම යන්න පුළුවන්ද? මොකක්ද ඇත්තටම බුද්ධහම තුල කතා වෙන්නේ? බුද්ධහම තුල පුද්ගලයාට මෙලොව ජීවිතයේ උපරිම සතුටින් ගත කරන්න පුළුවන් වටපිටාවක් ගැන පැහැදිලි කිරීම බුදුන් වහන්සේ කරනවා. මෙන්න මේ කාරණාව අපි මේ ගැටලුව අපිව නරඹන අපිව අහන අපේ බෞද්ධ ජනතාවට වෙන්න පුළුවන් අපේ සෙසුවාගම් වල ජනතාවට වෙන්න පුළුවන් මේ කාරණාව පැහැදිලි කර දීම වටිනවා මේ මොහොතේ. සමහර පුද්ගලයන්ගේ එහෙම සංකල්ප තියෙනවා. හුඟක් වෙලාවට අර නිදහසට කරුණු හොයා ගන්නවා වගේ. මේ දේවල් කියලා එහෙම මුළු ගහිලා ඉන්න අක්‍රියව ඉන්න උත්සාහ කරනවා. නමුත් ලෝක ස්වභාවය තමයි ඇති වෙනවා නැති වෙනවා, කලක් පවතිනවා නැති වෙනවා. පාද තිති භංග කියන අවස්ථා තුන ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. නමුත් මේ පවතින කාලය ගැන තමයි බුදුදහම සඳහන්. ඇතිවීමට හේතු සඳහන් කරනවා, නැතිවීමට හේතු සඳහන් කරනවා. වඩා වැදගත් වෙන්නේ පවතින කාලය. ඒ පවතින කාලය තමයි මේ තුල තමයි මේ හර ධර්මචරිතායනය කියන එක උගන්වන්නේ. ඇතිවීම පැවතීම මේක නතර කරන්න බෑ. පරිවර්තීන සංසාරෙන්නේ පෙරලිලා යන සංසාරය. ඒ නිසා ඉතින් පෙලක් අය ඔබතුමා සඳහන් කරපු ආකාරයටම ওই සංකල්පවල ජීවත් වෙනවා. අනිත්‍යම මෙනෙහි කර කර මැරෙනවා කියලා හිත සමහර වෙලාවට මේ ක්‍රියාකාරී ජන සමාජ වලින් ඈත් වෙලා හුදකලා වෙලා එහෙම. නමුත් ඒ අනිත්‍යතාවයේ ත්‍රිලක්ෂණයන් සිහිපත් කරන්න කියලා බුදුදහම සඳහන් කරන්නේ මේ ඒවා සිහිපත් වෙද්දී පුජ්‍යලයා හුඟක් වෙලාවට නොමගට යනවා අඩු. ඒ නිසා තමයි හුඟක් වෙලාවට මේ මරණය පිළිබඳව සිහිපත් කරන්න කියලා කියන්නේ. සදාකාලික සර්වකාලික ජීවිතයක් පිළිබඳව හිතේ තිබුණොත් එහෙම මිනිස්සු පාපයට එහෙම බය නැති වෙනවා. එහෙම වුණත් මේ පවතින කාලය මේ දැන් මනුෂ්‍ය ජීවිතයක නම් කොතරම්ද කියන්න බෑනේ. අපි අවුරුදු 60ක් හිටපු කෙනාට 60ක් හිටියා කියන්න පුළුවන්. 60 වෙනි අවුරුද්දේ ඉඳීද කියන්න බෑ. ඉතින් අර මිනිස් ජීවිත කාලය කෙටි. එතකොට ඒ කාලය තුල මිනිස්සුන්ගේ බලාපොරොත්තුව මම මුලින් සඳහන් කරා වගේ සංවර්ධනය කියන්නේ භෞතික සංවර්ධනය. එතකොට මේ ඒක සතුටක්නේ. ඉහළම සතුටක් ලබලානේ නැති වෙන්නට ඕන. දැන් අපි හිතමුකෝ කවදා හෝ මරණවාය කියලා දුකේම ඉඳලා මැරෙන අවසානයේදී වෙන්නේ එහෙමනේ. නවත්වන්න බැරි නම් මරණය. ඒ පවතින කාලය තුල සතුටක් ලබන්න ඕනේ නම් ඒක අපේ බලාපොරොත්තුවක්නේ සතුටු වෙන්නේ. අපි ඔව් දානං. අපි හොයාගෙන යන්නෙත් ඔය සතුටනේ. ජීවිතේම කොයි දෙයින් හෝ අවසානයේ සතුට. ඉඩකඩම් ලැබිලා සතුට. දූ දරුවන් ලැබුණා සතුට. ස්වාමි භාර්යා එහෙම සම්බන්ධ වුණාම සතුට. හැමදේම සතුට. අවසානයේදී සතුට. විවිධ අංශ වලින් අපි හොයන්නේ. ඉතින් ඒ සතුට දහමින් සොයා ගන්න කියන එක තමයි බුදුහාමුදුරන්ගේ උපදේශය උනේ. නැත්තම් ඔය අනිත්‍ය පිළිබඳව හොඳින්ම දන්න අපි සඳහන් කරන අසංඛ්‍යික කල්පලක්ෂ 4ක් සසරේ පෙරම් පුරාව දාලා බෝසතාණන් වහන්සේ ජීවිතේම තිබුණේ උත්සාහය. ඒ ඔය අනිත්‍ය පිළිබඳව හොඳින්ම දැනගෙන එතුමාට තිබුණන්නේ එහෙම උත්සාහයක් නෙවෙයි. උට්ටානේ මග මානවක තෙමේ සක්‍රියා බවට පත් වුණා කියලා සඳහන් කරන්නේ උත්සාහය. එතකොට සක්‍රියා වෙන්න දෙවියන් වෙන්න නොපෙනෙන ලෝකවල වුණත් ඉහළම තැනකට යන්න නම් මේ උත්සාහය තියෙන්න ඕන. දැන් පුජ්‍යලයකට එකම තැන රැඳෙන්න බෑනේ. දැන් අර සඳහන් කරපු විදිහේ මේ මැරෙනවා මේ අනිත්‍යයි මෙහෙමයි කියලා දැන් මේ ආගමික සංකල්ප වුණත් වැරදිවට අදහස් කරගෙන වැරදිවට ජීවිතයට යොදාගත්ත පුජ්‍යලෙන් ඉන්නවා. සහ ඇතම් දේශනාවලත් එහෙම සඳහන් වෙනවා. ඒක මෞලික බුදුදහමට පටහැනිය කියලා
තමයි පෞද්ගලිකව අපිට හිතෙන්නේ. ඇතම් වෙලාවට එහෙම ඉගැන්වීම් කරනවා. එහෙම බුදුදහමේ සඳහන් වෙන්නේ නැහැ. එතකොට මේ පුද්ගලයෙක් පවතින කාලය තුල ඒ පුද්ගලයා සතුටු වෙලා වෙන්න ඕන. දැන් පහනක් පත්තු කරාම මේ පහන මේ දැල්වපු වෙලාවට වඩා මැද කාලේදී දීප්තිමත් පස්සේක නෙවී යනවා තමයි. ඒක එතකොට දැන් ඉර සූර්ය හඳ මේවා වුණත් මේ නගින වෙලාවට අපිට ඉර නග එන වෙලාවට බලන්න පුළුවන්. ආයි බැස යන වෙලාවට බලන්න, දවල් වෙලාවට ඒක බලන්න බෑ. ඒ දීප්තිමත් වෙලාවක් තියෙනවා. ඒ වෙලාවට ඒක දීප්තිමත්. ඒ තමයි ජීවිතයත් එහෙම වෙන්න ඕනේ. ජීවිතයත් මේ ඔය අසුභවාදය තුලම ජීවත් වීමෙන් හෝ ඒ ලබාගත් මනුෂ්‍ය ජීවිතයෙන් පළක් නැහැ. ඒකයි බුදුහාමුදුරුවෝ සිය ජීවන චර්යාවෙන් බුදු චරිතයේ කොතනකවත් දැන් අපි හිතමුකෝ බුද්ධත්වයටපත් වෙන්නනේ සංසාර ගමනම ආවේ. බුද්ධත්වයටපත් වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ තිබුණනේ දැන් හරි මම ආපු ගමන හරි. දැන් මගේ ගමන ගියා කියලා ඉසුඹුලන්න මේ විවේකයෙන් ඉන්න එහෙම සිය බුද්ධ ජීවිතයේ අවුරුදු 45 බුදුජානක වහන්සේගේ අවුරුදු 45වත් එහෙම හිටියේ නෑ. යටත් පිළිසෙන් එක මගක දෙනමටවත් යන්න එපා කියලා සඳහන් කළා. වඩාත් වැඩි සමාජ මෙහෙවරක් කළ හැකි නිසා. ඉතින් ඒ නිසා පුජ්‍යලයා තුළ උත්සාහය ඇති කරගෙන උත්සාහයෙන් තෘප්තිමත්ව ජීවත් විය හැකි. මිනිසුන්ට තෘප්තිමත් වෙන්න අපහසුයි. මොකද මිනිසුන්ගේ බලාපොරොත්තු වැඩි. නකහපන වස්සේන තිත්තිකාමේසු වැජ්ජිත කියලා මේ රත්තරන් වලින්ම වැස්සත් මිනිසුන්ට මදිනේ. ඉතින් එහෙම නෙවෙයි. යම් තෘප්තිමත් විය හැකි. එහෙත් දැහැමි ක්‍රියාවල යෙදලා ඒ සඳහා උත්සාහවන්ත ජීවිතයක් ගත කරන්න කියන එක තමයි බුදුදහමේ ඉගැන්වෙන්නේ. මේ අනිත්‍ය මතම ජීවිතය, මරණය මතම ජීවිතය, නැසෙනවා කියන එක මතම ජීවිතය හිටියොත් ඒක අර ලැබපු කරත්තයක් වගේ වෙනවා. එහෙමයි පැහැදුනේ. බුද්ධාම තුල ජීවිතයේ යථා ස්වභාවය නිවැරදිව පැහැදිලි කිරීමක් කරනවා. ඒ යථා ස්වභාවය තේරුම් ගනිමින් මේ ජීවිතය තුල ධර්මානුකූලව ජීවත් වෙමින් ජීවිතය උපරිම බින්දනය කරන්නට අපට හැකියාවක් තිබෙනවා නම් එයයි අපි ජීවිතය නිසිලෙස තේරුම් ගැනීම සහ ධර්මයේ නිසිලෙස තේරුම් ගැනීම. නිසා බුද්ධහම කියලා කියන්නේ අනිත්‍ය ගැනම නැත්නම් අන්තගාමී වූ දහමක් නෙමෙයි. පුද්ගලයාගේ ජීවිතයේ යථාර්ථයේ ලෝක ස්වභාවය නිවැරදිව කියා දුන් දහමක්. නිසා මේක අපි හරියට ගලප ගැනීම හරියට තේරුම් ගැනීම වැදගත් වෙනවා. අපි සූදානම් ගම්මැද්දම් සභියෙන් කෙටි විරාමයක් ලබා ගන්නට. ගම්මැද්ද දම් සවිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට ගම්මැද්ද දම් සවිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට. ඔබ නැවතත් ගම්මැද්ද දම් සවිය සමග පුද්ගල ජීවිතයේ සාර්ථකත්වයට බලපාන කරුණු 4ක් අපි අද දවසේ ගම්මැද්ද දම් සවියෙන් ධර්මානුකූලව ඔබට පැහැදිලි කිරීමක් කරන්නේ. උත්සාහය කොයිතරම් දුරකට අපේ ජීවිතයට වැදගත්ද කියන කාරණාව විරාමයට පෙර කතා කළා. බන්දගිරිය රජමහා විහාරස්ථානයේ සිටයි මේ අතිශය සුන්දර අලංකෘත වටපිටාවක පිහිටා තිබෙන මේ රජමහා විහාරයේ සිට දවසේ අපි ඔබට ගම්මැද්ද දම් සවිය සඳහා සාකච්ඡාව රැගෙන එන්නේ. අපි හමුදුරනේ අප්‍රමාදී බව අපේ ඊළඟ කාරණාව. උත්සාහය වගේම ඊට එකට බැඳිලා තිබෙන කාරණාවක් තමයි අප්‍රමාදී බව. ප්‍රමාද නොවීම. අපමාද වමත පදම් පමාදෝ මච්චුනෝ පදම් අපමත්තා නමියන්ති ඒ පමත්තා යතමතා. බුදුන් වහන්සේ සඳහන් කරන්නේ මේ අප්‍රමාදී බව තුල ඕනෑම දෙයක් අපට ළඟා කරගන්නට හැකියාවක් තිබෙනවා. නිවන් මඟ කරා යන ගමනේත් අපට අප්‍රමාදීව කටයුතු කළ යුතුයි. මේ මනුෂ්‍යාත්ම භවයත් ඒ වගේ ජන සම්පත්තිය ලැබිලා තිබෙද්දී අපි ඇත්තටම මොකද්ද දැන් මේ කරමින් ඉන්නේ කියන කාරණාව යලි යලිත් සිහිපත් කළ යුතු කාල සීමාවක්. අපි හඳුනන දැන් මේ කොරෝනා වසංගතය උදා වෙලා තිබෙනවා. තාමත් අපි ඒ තුල දැවෙමින් ඉන්නවා. හැබැයි අපි නැගී සිටිය යුතුයි. රටක් සමාජයක් විදිහට. ඔබ වහන්සේට මේ මොහොතේ මොන වගේ කාරණාවක්ද පැහැදිලි කරන්න තිබෙන්නේ මේ වර්තමාන සමාජ පසුබිමත් එක්කම අප්‍රමාදීව ජීවත් වීම කොයිතරම් දුරකට පුද්ගලික ජීවිතයට වැදගත්ද? ඔව් ඉතින් ඔබතුමා සඳහන් කළා වගේම පමා වූ මලවුන් වැනිය.
බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම මේකයි. ජීවත් වුණත් වැඩක් නැහැ. ප්‍රමාදය මරණයට හේතු වෙනවා මරණය අවසානයේදීනේ. කොහොමත් වෙනවනේ. ඔව්. මරණය දක්වා තියෙන හැම ගමනකම අලාභයටයි ප්‍රමාදය හේතුව. ප්‍රමාදයි කියන්නේ ඔය හැමතැනම සඳහන් වෙනවනේ. ඉතින් ඔක ලේට් වෙනවා කියන්නේ. ඒකෙන් කොයිතරම්නම් කරුණාකාරණා ජීවිතයේ ගත හැකි කටයුතු පස්සට යනවාද? හේතුව කාලය නතර වෙන්නේ නැහනේ. පුද්ගලයා නතර වෙලා හිටියොත් මෙන්න මේ කටයුත්ත අපි මෙහෙම කරනවා කියලා යම් පස්සට දාලා ඒක තිබුණ කාලයත් ඔහුත් එක්කම නතර වෙනවා නම් කාලය ගමන් කරනවානේ. කාලය ගමන් කරනවා පුද්ගලයා විතරක් නතර වෙලා. එනිසා දැන් මේ ප්‍රමාදී බව නිසා ආගමික සංකල්පයක් වශයෙන් පැත්තකින් තියුවත් ප්‍රමාදය නිසා වැඩ කටයුතු අවුල් වෙලා වැඩ කටයුතු අනාථ වෙලා සමහර වෙලාවට තමන්ගේ පෞල් ජීවිතවල ගැටලු තියෙනවා. මේක ආගමික වශයෙන් හුඟක් වෙලාවට ගන්න ප්‍රමාදයෙන් මේ නිර්වාණයට යන පුජ්‍යලයා ප්‍රමාදී විය යුතුයි කියන කනේ දැන් ඔය ඔබතුමා සඳහන් කරපු ගාථා පාඨයේ සඳහන් වෙන්නේ. නමුත් එහෙම නෙමෙයි භෞතික ජීවිතයේ පුජ්‍යලයාගේ දිනදා ජීවිතයේ ප්‍රමාදය බොහෝ අර්බුද වලට හේතු වෙනවා. අජීව කිච්ඡං ආතප්පෝ කියලා ඒ මොහොතේම ඒ කටයුතු සිදු කළ යුතුයි කියලා බුදුහාමුදුරු ගන්නවන්නේ. ප්‍රමාදය දැන් අප්‍රමාදී පුජ්‍යලයා අපි මුලින් සාකච්ඡා කරපු පළවෙනි කාරණාවට සම්බන්ධයි. අප්‍රමාදී පුජ්‍යලයා සෑම කටයුත්තක්ම මනාවට තමන්ගේ දවස යම් කාල වේලාවන් වෙන් කරගෙන කාලසටහනකට බුදුරජාණන් වහන්සේගේ පවා දවස ගෙවී ගියේ කාලරාමුවකට එහෙම කටයුතු කරනවා. එතකොට එයාට විවේක ගන්නට ඕන නම් විවේක ගන්නටත් යම් යම් තමන්ගේ ඉදිරි දේවල් හිතාමතා කටයුතු කරන්නටත් අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ අවස්ථාවක් හැදෙනවා තමන් එහෙම දැන් අප්‍රමාදී කියලා කිව්වහම ඒක දැන් දවසක තියෙන 24 පැයෙම පුද්ගලයෙකුට වැඩ කරන්න බෑ. ඒ නිසා ප්‍රමාදයෙන් තොරව කියන්නේ නිකරුණේ කාලය ගත කිරීම තමයි මේ ප්‍රමාදය කියලා සඳහන් කරන්නේ. අපි දන්නවා විවිධ උත්සව වලට ගියාම අපේම වුණත් අපි දාන පින්කම් වගේ පොදු තැන් වලට ගියත් ඒක රාශී කර ගන්න අවශ්‍යතාවයකට පිරිස හරි අමාරුයි. එක අවස්ථාවක් නෙමෙයි. ඒ අයට එක වෙලාවක් නෑ. ඉතින් ඒ නිසාවෙන් සිදුවන මේ සමහර වෙලාවට අපි හිතමුකෝ දවල් බුද්ධ පූජාව තියාගන්න 12ට කලින් අමාරු වෙනවා පින්කම් ගෙදරට ගිහලා සමහර වෙලාවට ඒ අය තැම්පත් කරගන්න බැරුව. ඉතින් ඒ නිසා එතකොට තියෙන මගහැරෙන වැඩ කටයුතු බොහෝමයි. ඉතින් එතකොට සමහරලාට ඒ අවශ්‍ය විදියට ඒ අයට අනුශාසනාව කරගන්න වෙලාව මදි වෙනවා. ඒකට හේතු වෙලා තියෙන අර කාලය නිකරුණේ ගත කරපු නිසා ඒ උදාහරණයකට මම සඳහන් කළේ. ඉතින් ජීවිතේ ඒ විදියට බොහෝ කාරණා මගහැරී යනවා මේ ප්‍රමාදී පුජ්‍යලයාගේ ජීවිතේ. මොකද අප්‍රමාදී නැත්නම් අනලස් අකුටිල්‍ය පුජ්‍යලයන් ප්‍රමාදයෙන් තොරව ප්‍රමාදීව කටයුතු කරලා උට දෛනිකව කරන්න තියෙන කටයුතු සිද්ධ කරනවා. බොහෝ දෙනෙක් අපි හිතනවා මේ ආගමික අපි හාමුදුරුවෝ අරුණෝ කොට බොහෝ අය අතොරලොසුව තියෙන එක හුඟක් වෙලාවට මෙවලමක් වතෙන් විතරයි පාවිච්චි වෙන්නේ. ඒ වෙලාවට ඒ වැඩේ කරන්නේ නැහැ. ඇතැම් වෙලාවට අපි ඇතුළුව මම ඉතින් අපි ජන සමාජයේනේ. නමුත් අපි කියන්නේ මේ කතා කරන අපි ළඟ මේව නැහැ. අනිත් අය ළඟ තමයි මෙහෙම තියෙන්නේ කියන එක නෙමෙයි. අපි ජන සමාජයක් වශයෙන් අපි හැමෝගෙලම තියෙන්න ඕන දෙයක් තමයි ප්‍රමාදයෙන් තොරව වහවහ
දෛනික කටයුතු වහවහ සසර ගමනේකට මේ දෙලොවටම අවශ්‍ය කරන කටයුතු වහවහ රැස් කරගත හේතුව කාලය කම්මැලි නෑ. කාලය ප්‍රමාදී නෑ. කාලය ගෙවී යන. එහෙමයි අපි හඳුන්නේ. කාලය අප්‍රමාදී නැහැ. කාලය ගෙවිලා යනවා. එක වහන්සේ හරි තැන හරි විදිහට ඉතාමත් වටිනා විදිහට කරන ලද ප්‍රකාශයක්. අපි හඳුරන්නේ මේ වටපිටාවේ අපි දකින්නේ මහා වැව්. ඒ වගේම තමයි බොහොම ලස්සන කුඹුරු යායවල්. මේවා අතීත හෙළ රජ දවස පටන් පැමිණි දේවල්. අපි දකිනවා අද මේ චෝදනාවක් එහෙම නෙවෙයි. වර්තමාන සමාජය තුළ තාක්ෂණික වශයෙන් අපි දියුණු වෙලා තිබෙනවා. තාක්ෂණයත් එක්ක අපි ඉදිරියට යමින් තිබෙනවා. හැබැයි අපි මේ රටේ භෞතික දියුණුව වෙනුවෙන් දැන් මේ වගේ අසංගත කාල සීමාවක් එන්න පුළුවන් මෙවැනි අර්බුද ආවත් ඉතිහාසෙත්. හැබැයි අපි රටේ ශ්‍රම බලකාය තරුණ පරම්පරාව ගත්තම අපිට දකින්නට පෙනෙන්නට හැකියාවක් නැහැ. හරි අඩුයි මේ රටේ දියුණුව රටේ සංවර්ධනය වෙනුවෙන් කැප වෙනවා අපේ හාමුදුරනේ. ඒ කියන්නේ මේ තාක්ෂණයත් එක්ක යන ගමනක් අපට පේනවා. හැබැයි ඒ තාක්ෂණික භාවිතාවත් රටක Tamanගේ දියුණුවට මේක කොයිතරම් දුරකට හරි විදිහට පාවිච්චි කරනවද කියන කාරණාව අපට ප්‍රශ්නාර්ථයක්. ඒ කියන්නේ මේ අප්‍රමාදී බවත් එක්කම කතා කරද්දී අපි මේ වටපිටින් දකින මේ ජලාශ මේ ගොවි බිම් මේ සියල්ල ඒ කාල රජ දවස බොහෝ දෙනෙක් ශ්‍රමයේ දහඩිය කැපකිරීමෙන් අප්‍රමාදීව කරපු දේවල්. හැබැයි අපි වර්තමාන සමාජය තුළ අපේ තරුණ පරම්පරාව මෙවැනි ක්‍රියාකාරකම් අද දවසට අපි පරිවර්තනය කරගත්තොත් රටේ සමාජයේ දියුණුවට කොයිතරම් දුරකට සිදු කරනවද කියන කාරණාව අපි විග්‍රහ කරගත යුතුයි. එතනදී රටක ප්‍රජාව නම් ඔබතුමා සඳහන් කරපු විදිහට වැව් පොදු කටයුතු වලට රටේ සංවර්ධනය කියන එකට ශ්‍රම බල ගැන්වීමක් කරන්න ඕන එක කොතනින්ද කරන්නේ? අපි හඳුනන හැමතිස්සෙම කියන්නේ මේ රටේ ජනතාව මෙහෙමයි. මේ රටේ එදා අවුරුදු 50කට කලින් තිබුණේ මේ විදිහට. අපේ රට තිබ්බේ මේ විදිහට. අද සමාජ මාධ්‍යවල පවා අපි සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අවුරුදු 50කට කලින් මෙන්න පින්තූරේ මේ විදිහයි කියලා අපි පෙන්නනවා. හැබැයි දැන් සිංගප්පූරුව මේ විදිහයි ශ්‍රී ලංකාව දැන් මේ විදිහයි. ඒත් මේ අප්‍රමාදී බව අපි මේ කියන කාරණාවට අපි හඳුනන සම්බන්ධය නේද? ඒක තමයි. මම සඳහන් කළේ රටක සංවර්ධනය වෙනුවෙන් මේ ශ්‍රම බලකාය යොදවන්න එපා. ඒක යොදවන්න නායක කාර්කාදීන් උත්සාහවන්ත වෙන්න. ඒ උත්සාහය තියෙන්න ඕන වැසියන්ගේ නෙමෙයි. වැසියන්ගේ තියෙනවා. නමුත් ඒ ඔවුන් ඒ සඳහා යොදවීමේ උත්සාහය නායක කාර්කාදීන්ගෙන් තියෙන්න ඕන. අපි පෙර රජ දවස ගැන සිහිපත් කරොත් අපි දන්නවා දුටු ගැමුණු රජතුමාට දසමහා යෝධයින් හිටියා. ඒ අය ඒ ස්ථාන වලට ඒ අයගෙන් කරගන්නට ඕන දේවල් යොදවගෙන රජතුමා තමයි සමහරලාට මේ අසහාය කාය ශක්තිය රජතුමාට නොතිබෙන්නට ඇති. දසමහා යෝධයින්ට. නමුත් ඒ අය තමන්ගේ හේවායෙන් කරගෙන ඒ අංශභාර දීලා ඒ අයගේ අවශ්‍ය ශ්‍රමය රටට ලබා ගත්තා. එහෙමයි. එහෙම තමයි ඒක කරෙන්න ඕන. ගමක මිනිස්සු එකතු වෙලා වැව් හදන්නේ නැහැ. එතකොට ඒ මිනිසුන්ගේ දිනදා ජීවිත පවත්වාගෙන යන්න බෑ. අපි දන්නවා රුවන්මැලි වාද්දී විහෙර විහාර හදවද්දී වැව් තකස් කරද්දී ඒ අය වෙනුවෙන් ඒ අයගේ ගෘහීය පරිසරය වෙනුවෙන් අවශ්‍ය කරන යල්ල රජය මම මේ කිසිවෙක් අපහසුතාවයකටපත් වෙන්න කියනව නෙමෙයි. එහෙම වෙන්න ඕන. එහෙම රටක අදටත් දසමහා යෝධවරුන්ම නැති වුණාට අපි වැලිමිරිකල ගන්න මිනිස්සු අපේ රටේ නැති වුණාට මේ රට ගැන කැක්කම තියෙන මේ අපි නැගී හිටින්න ඕන කියන ඕනෑකම තියෙන මට මතකයි මේ ඔබතුමන්ලගේම බොහොම අපි කැමති වුණා අපිට කටපාඩමට හිටිය මේ ජාතියට අර ලේවලටම දැනුණා මේ නැගිටිමු ශ්‍රී ලංකා කියලා. ඉතින් ඒ වැඩසටහනක් තිබුණා.
ඒකත් එක්ක බොහෝ අය මං දන්න විදියට එකතු වුණා මේකට ආපහු ඒ අය ගෙවල් වල හදා එහෙම. ඒ කියන්නේ මිනිසුන්ගේ ගැහණු පිරිමි ભેදයකින් තොරව ළමා මිනිසුන්ගේ ඕනකම තියෙනවා. හැබැයි ඒ අයට නැහැ අර මම සඳහන් කරපු මේ මඟ පෙන්වීම නායකත්වය. නායකත්වය. නායකත්වයන් තුලින් අද අපි දකින්නේ වෙන දේවල් කියලා තමයි හිතෙන්නේ. කියන්නේ ඔවුන් හෝ ඔවුන්ගේ පුද්ගලික යම්කිසි කණ්ඩායමක හෙට දවසේ පැවැත්ම සඳහා පුද්ගලයන් යොදා ගැනීමක් තමයි මේ තරුණ පිරිස විශේෂයෙන්ම යොදා ගැනීමක් තමයි අපි දකින්නේ. ඒක ඛේදවාචකයක්. එහෙම නෙමෙයි විය යුතු වන්නේ. එදත් අදත් හෙටත් තියේවි රටේ ශක්තිය. දැන් ඔබතුමා සඳහන් කළා මේ තාක්ෂණයත් එක්ක යන කියලා. ඇත්ත කායික ශක්තිය දැන් ඉස්සරට වඩා මේ ඇඟිලි තුඩු වලින් නේ වැඩ කරන්නේ. කම්පියුටර් ආදී දැනුම තමයි තියෙන්නේ. අවුවක පැයක් හිටගෙන ඉන්න විරිස් ටිකක් වෙලන්න කුඹුරු වේව කොටන්න ඔයට යන්ත්‍ර සූත්‍රය වෙලා තියෙනවා. දැන් 10 දිනකකින් කරන වැඩ එක මැෂින් එකේ යන්ත්‍රයකින් කරනවා. හුඟක් වෙලාවට ඒ නිසා මේ මං හිතන්නේ මේ ලෙඩ දුක්කුත් වැඩිනේ. කායික මානසික නෑ. ඒ නිසා මේ රෝහල් පිරෙනවා. ඉතින් බොහොම ප්‍රමාණයක්. ඉතින් ඔය කොරෝනා කියන කතන්දර නැති ස්වාභාවිකව මේ ඒකත් ඉතින් අවුරුදු දහස් ගණනක් මිනිසුන්ගේම ක්‍රියාකලාප නිසා ඇති වුණු වෛරසයක් වශයෙන් සඳහන් වෙන්නේ. ඉතින් ඒක සාමූහිකව ජයගත හැකි. අර 2004 වර්ෂයේ සුනාමි අවස්ථාවේදී ඇතිවෙච්ච කේජවාතකයට රටක් නැගිටුණා. ඒකත් මම හිතනවා මේ පූර්ණ වශයෙන් රටේ ශ්‍රමය යොදාගත්තේ නැහැ අවශ්‍ය පරිදි. යම් දේවල් කරුණා. ඉතින් මේ අවස්ථාවත් එහෙම තාමටත් අපි දකින්නේ නැහැ මේ සමස්තයක් වශයෙන් රටේ තරුණ ප්‍රජාව තරුණ කිව්වහම මේ ළමා වයස විතර නෙමෙයි. ඉතින් ඒ පිරිසෙන් ඒක යොදා ගන්න මම දකින අඩුපාඩුව තමයි මේ එහෙම නායකත්වයක් නොලැබීම. ඒ දෙනවා නම් මේ දේ කරෙන්න ඕන කියලා. හැබැයි එයාට දැනෙන්නත් ඕන මේකෙන් ගන්න හදන්න මේ රටකට ප්‍රයෝජනයක් නැසෙන පුද්ගලික වාසි නෙමෙයි කියලා. පුද්ගලික වාසි බව දැනුණාම ඒ පිරිසෙන් පලා යනවා. පොදුවේ රටට කියන එකට රට අපේ දය කියන හැඟීම තාම තියෙනවා. මේ ලෝකේ මං හිතනවා වෙන කිසිම රටකට වඩා අපේ ලංකාවේ අපේ මිනිස්සු ළඟ අපේකම කියන එක තියෙනවා. බුදුදහමට අනුව නම් මේ අපේකම මගේකම කියන එක ටිකක් හොඳ මදි දෙයක්. ඒත් ඉතින් ජාතික හැඟීම කියන එක තියෙනවා. ඉතින් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න නැහැ. ඒක අවස්ථාවට යොදා ගන්නවා බලලෝභී පුද්ගලයා. එහෙම අපේ හඳුන්නේ. දැන් අපි දකින්න දෙයක් තමයි අපි හැම මොහොතකම අපි ගැන කතා කරනවා, රට ගැන කතා කරනවා, ජාතිය ගැන කතා කරනවා. හැබැයි අපෙන් විය යුතු යුතුයකම වගකීම අපි ඉෂ්ට කරනවද කියන කාරණාව තමයි තිබෙන්නේ. අපි අප්‍රමාදී බව ගැන කතා කරා. බොහෝ කරුණු කාරණා කතා කරන්න තිබෙනවා. අපි ඊළඟ කාරණාව සංයමය. මේ හැමදේම කරගෙන යද්දී අපි හඳුරන්නේ සංයමය කියන එක අත්‍යවශ්‍ය දෙයක්. බුදුදහම තුළ අපි කතා කරනවා ඊටමත් ගැඹුරින් මේ කාරණාව. මොකද අපි හැම දෙයක්ම කරද්දී අපේ තිබෙන්න ඕන පිළිවෙල ක්‍රමවේදයක්. ඒ සංයමය නොතිබෙන තාක්කල් අපට ඒ කාර්යය සාර්ථකව කරගන්නට බැහැ. ඒ නිසා කොහොමද අපි හඳුරන්නේ මේ උත්සාහවන්ත පුද්ගලයා, වීරවන්ත පුද්ගලයා, අප්‍රමාදී පුද්ගලයා සංයමය කියන දේ තුල තමන් කරන කාර්ය උපවත් කරගන්නේ, නිවැරදි කරගන්නේ, සාර්ථක කරගන්නේ. සංයමය කියන්නේ හික්මීමනේ. පුද්ගලයාට හික්මීමක්, තැම්පත් බවක් තියෙන්න ඕන. හික්මීම නැති වුණාම ඔය කියන අනිත් කාරණා තිබුණත් ඒවා අනර්ථයට හේතු වෙනවා. දැන් හික්මීම කියන්නේ හීලෑ බවනේ. අපි හිතමු අලියෙක් වගේ සතෙක් අසහාය කාය ශක්තියක් තියෙන සත්වෙක්. නමුත් ඔහු හීලෑ වුණාම ඔහු හීලෑ බවෙන් මිදුණාම අවස්ථා දෙකකදී සිදුවන දෙවිදියක්. එතකොට මේ ඒ සත්වයාගේ ශක්තිය අවශ්‍ය දෙයකට යොදවන්නේ තවත් පුද්ගලයෙක් නේ. ඔහු මෙහෙවන පුද්ගලයෙක් ඉන්නවා ඒ සත්වයා. හැබැයි ඔහුට හික්මීමක් තියෙන නිසා ඔහු බොහෝ පිරිසක් ඉන්න පාරක වුණත්, ගෙවල් දොරවල් තියෙන තැනකින් වුණත්,
පෙරහැරකට එහෙම අරගෙන යද්දී ඔහුගේ තැම්පත් බවක් තියෙනවා. හික්මීම අවශ්‍යයි. පුද්ගලයාට වුණත් එහෙමයි. සංයමය හික්මීම නැති වුනහම ඔය මුලින් අපි සඳහන් කරපු උත්සාහය අප්‍රමාදී බව කියන කාරණා දෙක පවා මේ සංයමයකින් තොරව නම් ඒක අර්ථය පිණිස හේතු වෙන්නේ අනර්ථයක් තමයි. ඒ කියන්නේ හික්මීමක් නැති පුද්ගලයා සමාජ පිළිලයක්, සමාජයට පිළිලයක්, විනාශයක්, කරදරයක්, හිංසාවක්, මිනිස්සුන්ට තමන්ගේ නෑ හිත මිතුරන්ට විතරක් නෙමෙයි පරිසරයටත් යටත් පිරිසෙන් තමන්ට පවා හික්මීමක් නැති වුනහම එතකොට ඒ සංයමය කියන එක හික්මුණු පුද්ගලයෙක් දැක්කහම දකින පුද්ගලයාගේ හිතේ ඇති වෙන සැනසීමක්, පැහැදීමක්, නිකන් නිවි ගියා වගේ ගතිය. නොහික්මුණු පුද්ගලයා ආගමික කාරණාවක් වශයෙන් පසක තිබුවත් නොහික්මුණු පුද්ගලයා දෙස මේ අපි හිතමු බෞද්ධ සමාජයේ නේ වෙනත් උනත් ඔවුන් දෙස බලන්නේ පිළිකුලින් ජුගුප්සාජනක. නොහික්මීම කියන එක වහගෙන ඉන්න බෑ. හික්මන එක වැහිලා තියෙන්න පුළුවන්. නොහික්මුණු එක වහගෙන ඉන්න බෑ. ඒක නොහික්මුණාම හික්මීමකින් තොර පුද්ගලයා ක්‍රියාවෙන් තේරෙනවා. හික්මීම කියන එක හික්මිලා ඉන්නවා ඒක වැහිලා තියෙනවා වගේ. ඉතින් නොහික්මුණු පුද්ගලයාගෙන් නිතරම සිදු වෙනවා සමාජ අනර්ථකාරී ක්‍රියාවක්. එසා ඔහු මේ සමාජයේ ප්‍රශංසාවට කිසිවකුගේ අනුකම්පාවට ආරක්ෂාවට පත් වෙන්නේ. ඒ විතරකුත් නෙමෙයි ඔහු නිසාවෙන් පීඩා විඳින දැන් තමන්ගේ අපි දන්නවා වෙන හික්මුණු පුද්ගලයන් නිසා මේ පාරක මේ මගී පරයන්තයක් වෙනම තියෙනවනේ එහෙමවත් යන්න බැහැ නේද? මේ පහුගිය දවසකත් අම්මලා දරුවෝ සියලු දෙනෙක් එහෙම යට වෙලා ගියා නිරපරාධ. ඉතින් ඒ වගේ ඒ වාහන පාපති ගැන. ඉතින් අනිත් ක්‍රියාවලුත් එහෙම තමයි. ඒ නිසා මේ හික්මන්නේ කොතනදීන්ද? සිතින්, කයින්, වචනේ. මේ කියන අපි ත්‍රිවිධ ద్వාරය එහෙම නැත්නම් තුන්දොර කියලා සඳහන් කරන මේ තුන්දොරෙන් හික්මීමක් තියෙන්න ඕන. මොකද මේ තුන්දොර තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට හිත හික්මුනේ නැති තැන සිතුවිල්ලනේ ක්‍රියාත්මක වෙන්නේ. චේතනාහම්බික්ක වේකම්ම නොහික්මුණු සිතුවිල්ලකින් ක්‍රියාව වෙන්න පුළුවන්. සිත කය ශරීරයෙන් ඒ ක්‍රියාව කරනවා. අනිත් එක වචනේ. වචනේ හික්මුණු පුද්ගලයෙකුගේ වචන වලින් සතා සීපාවා මේ මහ දලදඬු සතුන් පව මෙල්ල වෙනවා. දැන් අලියතුන් ආදී තවත් බොහෝ දෙනා දැන් බුදුහාමුදුරුවෝ ඒ අය দমনය කරේ අවියාවුද පොළු මුගුරු අරගෙන ගිහිලා නෙමෙයි. බුදුහාමුදුරුවන්ට එහෙම කරන්න පුළුවන් වුණාට අලියෙක් අපි එහෙම দমনය කරන්න කියලා ආදරෙන් කතා කරන අලියෙක් ළඟට අපි යන්න හොඳ නැහැ. ඒක අපි දන්න විදියට බුදුරේකට තිබුණ ආධ්‍යාත්මික බලයනේ. හැබැයි හික්මීම පුද්ගලයාට තියෙන්නට ඕන මේ සියලු කාරණා අතරේ හික්මීම ඒක කාටවත් ඇති කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. පුද්ගල සංයමය, පුද්ගල හික්මීම පුද්ගලයා තුළ ඇති වෙන්න ඕන දෙයක්. හැබැයි ඒ හික්මීමෙන් සංයමයෙන් යුක්තව කටයුතු කරන පුද්ගලයා සමාජයට හිතකාමී වෙනවා මිසක අනර්ථකාමී පුද්ගලයෙක් වෙන්නේ. අපේ හඳුන්නේ මේ හික්මීම පුද්ගලයා තුළ ඇතිවිය කාරණාවක්. ඒක හරි. හැබැයි පුද්ගලයාට ළමා කාලේ ඉඳලා ඔහුට ලැබෙන දැනුම, ඒ ආකල්ප මේ සියල්ලත් එක්කයි මේ හික්මීම කියන කාරණාව නැත්නම් මේ සංයමය කියන කාරණාව මේ පුද්ගල ජීවිතය තුළට බද්ධ වෙන්නේ. දැන් අපි පෙර පාසල් සමයේ ඉඳලාම පාසල් ඊට පස්සේ දහම් පාසල් එහෙම නැත්නම් මේ බුදුදහම, මේ බෞද්ධ දර්ශනය මේ කරුණු කාරණාත් එක්ක අපි සම්බන්ධ වෙනවා. හැබැයි සමාජයක් විදිහට සමාජයක් තුළ මිනීමැරුම් සිද්ධ වෙන්නට වර්තමානයේ අපි දැක්කා භික්ෂුන් වහන්සේලා දෙනමක් මේ ආසන්න මාස කාල සීමාව තුළ භික්ෂුන් වහන්සේලා දෙනමක්ම ඝාතනය වෙනවා. ඉතින් මෙවැනි බෞද්ධ සමාජයක් තුළ මේ වගේ කරුණු කාරණා සිද්ධ වෙන්නේ මවට කරු කරන්නේ, පියාට කරු කරන්නේ, ඒ මෙවැනි සිදුවීම් සිද්ධ වෙන්නේ මේ හික්මීම කියන දෙයට අදාළ කරන මූලික පසුබිම නැත්තම් බේස් එක ඒ පදනම නොලැබීම නේද? අපට කිසිවෙකුට කියන්න බෑ මෙතන වැරදි මෙතන වැරදි මෙතන වැරදි කියලා. හැබැයි සමස්තයක් විදිහට බෞද්ධ සමාජයක් විදිහට
පන්සලටත් තිබෙනවා යම් කිසි වගකීමක්. පාසලටත් තියෙනවා, පෙර පාසලටත් තියෙනවා, පවුලටත් තියෙනවා, අම්මා තාත්තටත් තියෙන වගකීමක් අපේ හඳුරන්නේ. මේකෙන් අපිට ගැලවෙන්න බෑ. ඒ නිසා මේ සමාජ පද්ධතිය තුළ කොතනක හෝ තිබෙනවා යම් කිසි රික්තකයක්. කොතනද මේ අඩුපාඩු පසුබෑම තිබෙන්නේ? ඔව්. ළමා මනස පිරිසිදුයි එකතු වෙන දේවල් වලින් පෝෂණය වෙනවා කියලානේ ආගන්තුකේන උපක්ලේශෙහි උපක්ලේට්ටම්. එතකොට ළමයා හදන්නට ඕන දබතුමා සඳහන් කරපු විදිහට එහෙමයි ඒකට පුරවන්න ඕන දේවල්. හැදී වැඩේන ඒ කියන්නේ දැන් තියෙන මේ සමාජයේ යම් නොහික්මුණුතාවයක් තියෙනවා නම් ඒ ඔවුන්ට දකින්න හා අහන්න ලැබුණු දේවල් තුලින් ඔහු ඒවයින් පෝෂණය වෙලා ඒ නිසායි ප්‍රචණ්ඩ පුද්ගලයෝ ඇති වෙන්න කියලා. ඒ නිසා මේ ළමා ලෝකයට යහපත් දේ දකින්න ඕන යහපත් දේ ඇහෙන්න ඕන කියලා ඒ අයට ඒයින්ම පෝෂණය කරන්න ඕන කියලා. නමුත් ලෝකය විෂමයි. එතකොට මේ නිතරම හොඳ දේ දැන් කොයිතරම්නම් උත්සාහ කළාද සුද්ධෝදන රජතුමා සිද්ධාර්ථ කුමාරයාට මේ දේවල් කියලා අනිත් මේ නොපෙන්වා සමාජයේ මේ අනිත් පැත්තක් නොපෙන්වා හරින් උත්සාහ කරානේ. ඔහු හැරදා ගොසින් පැවිදි වෙයි කියලා දැනගත්තාම අනාවැකි වලින් ගිහිව හිටියොත් සක්විති වෙයි කියලා හිතපු නේ සක්විති රජ කරන්න තමයි රජතුමාට ඕනකම තිබෙන්නේ. ඒ සඳහා කළ හැකි හැම දෙයක්ම කළා නමුත් කරන්න බැරි වුණානේ. ඒ කියන්නේ මේ සමාජයේ මේ කියන්නේ හොඳින්ම යුක්ත නැහැ. එතකොට ඒ නිසානේ මේ ආගම් පහළුනේ දැන් අපි පාණාතිපාතාදී වශයෙන් කියන පන්සිල් පදවත් අපිට කියන්න වැඩක් වෙන්නේ නැහැ. දේශනා කරන්න වැඩක් වෙන්නේ නැහැ. මේ ආගමෙන් දහමින් වැඩකුත් නැහැ. මේ සියල්ලම මේ සාරසුබවාදී සාර ඔව් යහපත් දෙයක් නේද? හොඳ නරක දෙකම තියෙන සුදු කළු දෙකම තියෙනවනේ. එතකොට ඒ නිසා මේ ළමා කාලයේදී ඒ අයට නරක ආදර්ශ නොදෙනවා වගේම එක අම්මා තාත්තා පාසල ඔය තුනනේ පාසල පන්සල ගෙදර ඒ වුණාට ඒ අය සමාජගත වෙනවා. ඒකට සමාජයක්ම නිවැරදි වෙන්නේ නැහැ. දැන් අපි දකිනවා සැබෑ වශයෙන්ම නොහික්මුණු මව්දෙමව්පියන් ඉන්න ගෙවල් වල හික්මුණු දරුවන් ඉන්නවා. මතට ලොල්ලුන දුමට ලොල්ලුන මේ අසෝබන අසංවරශීලී දේවට ලොල්ලුන පියවරු නැත්නම් ලාට මවත් ඒ ගෙදර එහෙමයි අනාචාරී ඒ දරුවන් ඉන්නවා. එතකොට ඒ කොහොමද නේ ඒ ඇතම් එතකොට අම්මා තාත්තා වගේ දරුවෝ හැදෙනවා කියන්නත් බෑනේ එතනදී. ඒ නිසා මේ ඒකයි මම සඳහන් ලොකු දැඩි වෙද්දි පුජ්‍යලය දැන් මේ සමාජයේම වැරදි කියලා අපි වික්ෂුන් වහන්සේලා වෙනම ඉන්නේ. ඒ සමාජයේම හැසිරෙනවා නමුත් ඒ සමාජයේ හැම දෙයක්ම කරන්නේ නැහනේ බිලි බාන්නේ නැහැ දඩේමට යන හුඟක් දේවල්නේ. ඒකනේ හික්මීම කියන්නේ දැන් උදාහරණයකට ඔබතුමාට බයිසිකලයක් පදින්න හිතෙනවා තරුණ වයසේ. මටත් බයිසිකලයක් පදින්න හිතෙනවා. හැබැයි වෙනස තියෙන ඔබතුමා බයිසිකලේ පදිනවා මම පදින්නේ නැහැ. තවත් දේවලුත් එහෙම තමයි. ඒ නිසා මේ හික්මීම පුජ්‍යලයා තුළ ඇති කරගත යුතු දෙයක්. බෙහෙවින් මේ පුජ්‍යලයාව හික්මවන්න අපහසු. සාපේක්ෂයි ගොඩක් අවස්ථා. ඔව්. පුජ්‍යලයින් නමුත් ළමා කාලය තේරුමකින් දැනුමකින් තොරව නිසා ළමා හැබැයි ඒ අයට අර දෙන ආදර්ශය වැදගත් වෙනවා ජීවිතේට. නමුත් ඒ අය ඒ ළමා කාලේ පාලනය කරගන්නව වැඩි හිටියන් වශයෙන්. නමුත් ඔහු තරුණ වයසට එනවා පාලනය කළ නොහැකි වයස. එතකොට ඔහුට අර ළමා කාලයේ පූර්ව ඒ ළමා අධ්‍යාපනයත් ප්‍රයෝජනවත් වෙනවා. නමුත් ඔක තමයි අර බොහෝ දැනුමින් යුක්ත වෙන්නට ඕන කියවීමෙන්. එතකොට හුඟක් අය දැන් ආඩම්බරයි කියන්න අපි තරුණ සමාජයේ රටේ අපිට මේ දශක කීපයකට පෙර දකින්න ලැබුණු විදිහේ ප්‍රචණ්ඩත්වය මේ ඔය කියන නොහික්මුණා කියන කාරණාවට අදාළ බොහෝ දෙයින් වලින් අඩුයි දැන්. ඒකට සමාජයේ මේ සබා දහමත් බොහෝ දඬුවම් කළා. එහෙමයි බහුලුනේ. දැන් එදා සමාජයේ සාපේක්ෂව අද සමාජ අපි සාපේක්ෂව බැලුවත්
බොහෝ වෙලාවට අපි දකිනවා වර්තමාන සමාජය තුළ මේ දැනුමත් එක්ක ආකල්පත් එක්ක යම් කිසි දියුණුවක් ලබාගෙන තිබෙනවා. කෙසේ නමුත් අපි අද සාකච්ඡා කරමින් ඉන්නේ මේ සාකච්ඡාවේ අවසාන අදියරේ ඉන්නේ තවත් මිනිත්තු කිහිපයක් තිබෙනවා. අපි හඳුනන තවත් එක් කාරණාවක් තිබෙනවා මේ ඉන්ද්‍රිය දමනය. මේ කාරණාව අපි කෙටියෙන් පහදගමු අපේ හැමදෙරුනේ මේ ඉන්ද්‍රිය දමනය කොයිතරම් දුරකට අපට වැදගත්ද අපේ දිනදා ජීවිතයට සහ පරලෝක ජීවිතයට. ඇස කන නාසය දිව ශරීරය ඉන්ද්‍රයන් පහ මේක පිනවීම තමයි මේ ජීවිතේ ජීවත් කරනවා කියන්නේ. වෙන මොනවත් නෙමෙයි. ඇස පිනවනවා, කන පිනවනවා. ඇසට නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ ඉන්ද්‍රයන් පහට තියෙන ආරමුණු පහ ආරම්මන පහ. මේවා පිනවන්නේ නැතුව ජීවත් වෙන්න බෑ. ඇස් තියෙන දකින්න බලන්න. කන් තියන්නේ අහන්න. එතකොට මේ තියෙන නිසා අහනව නෙමෙයි. ඒවා පිටලා තියෙනවා. ඒ අවශ්‍යතාවයන් සඳහා. එතකොට අපි ඒවා මේ රස නිරස අපි භුක්ති විඳින්න ඕන දිවෙන්. ඉතින් මේ පසින්දුරන් පිනවන්න ඕන. පසින්දුරන් අසීමාන්තිකව පිනවන්න යාම තමයි වැරද්ද තියෙන්නේ. ඒ කියන්නේ අපි මේක පිනවන්නේ නැහැ කියලා කියන්නේ ඇස් ලැබිලත් ඇස් වහගෙන ඉන්න වෙනවා. කන් වල මොනවා හරි ගහගෙන ඉන්න වෙනවා. මොනකුත් නොකානොබී ඉන්න වෙනවා. දිව පිනවනවා කියලා එහෙම ඉන්න බෑනේ. එහෙම ඉන්න බෑ. මේ පසින්දුරන් පිනවන්න ඕන. පසින්දුරන් පිනවන්න එපාය කියන තැනක බුදුදහම නැහැ. ඒක අසීමාන්තිකව පිනවන්න යෑම තියෙනවා. දැන් ඇස් තියෙන්නේ බලන්නේ කියලා අවශ්‍ය අනවශ්‍ය හැමදේම බලන්න ගිහිල්ලා ඇති වෙන කරදර තියෙනවනේ ගොඩක්. දැන් අපි ඔය සඳහන් කරනවා මේ ඒ බැලිල්ල සීමාවක් නැති වුණාම දැන් පාරේ යන සමහර කෙනෙක් මේ ඉස්සරහම බල ගිහිල්ලා යම් අපි හිතමු ගහන ළමයෙක් යනවා කියලා. එයා ඊට පස්සේ මේ ගහන ළමයා පහ වුණාම එයා යන ඉස්සරහා බලාගෙන පස්ස බල. දන්න හේතුව මොකද කියලා. ඒ පස්ස බලවල ගියාම ඉස්සරහින් එන එක පේන්නේ නැතුව ඒ පුද්ගලයා එතන හැපෙනවා. හැරිලා ගියපු ගෑන ළමයන්ගේ අර යන්නේ පස්සේ බලවල. ඇයි දන්නේ? එතකොට හැබැයි එයාගේ මේ අර දැකපු ප්‍රමාණයෙන් සතුටු කරවාගෙන නැහැ. ඒ වගේ දේවල් තියෙනවා. තව ඒත් එහෙම බොහොම දේවල් ලෝකයේ හුඟක් දේවල් තියෙන්න පුළුවන් මේ සියල්ලම දකින සියල්ලම දැසෙන් දකින සියල්ලම ඊළඟට තමන්ගේ කරගන්න උත්සාහ කරනවා. ඒකයි අසීමාන්තිකව මේ පසින්දුරන් පිනවන්න ගියාම තියෙන්නේ. එතකොට මේවයි දමනයක් තියෙනවා. දමනය කියන්නේ මේ පසින්දුරන් යම් ප්‍රමාණයකට අපි පිනවන්නට ඕන. ශබ්දයත් එහෙමයි. ඉතින් ශබ්දේ නම් අපට පමණක් නෙවෙයි සමහර ශබ්ද මේ පරිසරයේ පවා දූෂණය වෙනවා. ඉතින් එතකොට ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉඳුරන් පහ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ අරමුණු පහත් එක ප්‍රමාණාත්මකව පවත්වාගෙන යාම තමයි අවශ්‍ය වෙන්නේ. ඒ කාරණා පහම අනිසලෙස පිනවන්න යාම තුලින් පුද්ගලයා අසන්තෘප්තය අතෘප්ති කරයි ඇති කියලා හිතෙන්නේ නැහැ. නිතරම අසතුටින් ඉන්නේ. මදි කියන තැනින් ඉන්නේ. සෑහීමක් කියලා දෙයක් නැහැනේ. ඒ නිසා ඒගොල්ලෝන්ට අර සඳහන් කරන අල්පේච්ඡතාවය නැතිව යනවා. සුබරතාවය පහසුවෙන් පෝෂණය කරන්න බැරුව යනවා. නඩත්තු කරන්න බෑ. දැන් භාෂාවෙන් කියනවා. එහෙමයි අපි හඳුන්නේ. මේ මාතෘකාව මේ කරුණු හතර ඊටමත් පුළුල් කරුණු හතරක්. මාතෘකා හතරක් විදිහට කතා කළ යුතු කරුණු හතරක්. කෙසේ නමුත් බොහොම සම්පීඩනය කරලා ඊටමත් වැදගත්ම කරුණු කාරණා ටික අපසේ සාකච්ඡා කරන්නට යෙදුණා. කාල වේලා ඉක්ම ගිහිලා තිබෙන්නේ. ගම්මැද්ද දම්සවියෙන් අපි සමුගන්නට සූදානම්. අද ඊටමත් වැදගත් වටිනා කියන විහාරස්ථානයක ඉඳලායි ධම් සාකච්ඡාව අපි ඔබට තින්න කළේ. රුහුණු මාගම්පත්තුවේ තමයි හම්බන්තොට බදගිරිය පුරාණ රජ මහ විහාරස්ථානයේ ඉඳලායි අද ගම්මැද දම්සවිය අපි ඔබට රැගෙන ආවේ. විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි අද දවසේ සඳහම් සාකච්ඡාවට වැඩම කරවන්නට යෙදුනේ බදගිරිය රජමහා විහාරස්ථානයේ විහාරාධිපති එවැගේම හම්බන්තොට ශ්‍රී ගුණානන්ද මහපිරිවෙනේ පරිවේනාධිපති පූජ්‍ය රුක්මල්පිටියේ
ජිනසිරි අපේ කෞරවනීය සම්පතන් වහන්සේට පාදාභිවන්දනයෙන් යුතු පුණ්‍ය අනුමෝදනාව සිදු කරනු ලබනවා දවසේ ගම්මැද දම්සප්ස දම් සාකච්ඡාවට වැඩම කරවීම පිළිබඳව. ජීවිතේ නිරතුරුවම අප්‍රමාදී බව, උත්සාහය, සංයමය, ඒ වගේම තමයි ඉන්ද්‍රිය දමනය වැදගත් වෙනවා. ඒ තුල ඔබේ මෙලොව ජීවිතය වගේම පරලොව ජීවිතයත් සුවපත් කරගෙන ඔබ බලාපොරොත්තු වෙන උතුම් නිර්වාණ මඟට පිවිසෙන්නට ඔබට හැකියාවක් තිබෙනවා. ඒ නිසා මේ මනුෂ්‍ය ආත්ම භවයේ තුල ඔබේ ජීවිතයේ යහපත වෙනුවෙන් සාර්ථකත්වය වෙනුවෙන් මේ සියලු කරුණු කාරණා එකතු කර ගැනීම අතිශය අවශ්‍යයි. අද ධම්සභා සඳහා සාකච්ඡාවෙන් ඔබේ ගමනට අවශ්‍ය පිටිවහල ලැබුණයි කියලා අපි විශ්වාස කරනවා. ලබන සතියේත් සුපුරුදු වේලාවට අපි බලාපොරොත්තු වෙන. අදට ඔබෙන් සමුගන්නවා. ඔබට තිසරණ සරණයි.